සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි ධර්ම ශ්‍රවණයත් එක්ක මේ එකතු වෙන්නේ. කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ ධර්ම දානයේ පිණිස ලක්වාසී ලෝවාසී හැම දිනාටම විසුරුවා හැරෙන ඒ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් විශේෂයෙන් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සැදැහැවත් පිරිසක් ඔෂාන් සමරසිංහ, හෙට්ටිආරච්චිගේ චන්දිමා සහ ඔෂේන් විමුක්ති සමරසිංහ කියන මේ පින්වත් පිරිස තමයි එකතු වෙලා අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ. ඒ පිංහතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි නැසීගේ පියාණන් වන හෙට්ටිආරච්චිගේ ජයසේන මහතාට පින් අනුමෝදන් කිරීම, ජගත් සමරසිංහ මහතා සහ නැසීගේ සියලුම සංසාරගත ඥාතීට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ. ඒ වගේම ඔෂේන් විමුක්ති සමරසිංහ පුතුට තුනුරුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාදයත්, ඒ වගේම ඒ දෙමාපියන් හෙට්ටිආරච්චිගේ චන්දිමා ඒ මෑණියන්ගේ මව සහ සුජීවත්ව ඉන්න සියලු ඥාතීන් පවුලේ හැම දෙනාටමත් ඒ අයගේ දෙමාපියන් ආදී සියලු ඥාතීන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. මේ ප්‍රාර්ථනාව ඇතුවයි අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඉතින් බණහන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණයෙන් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද දවසේ මේ ධර්ම දේශනාවේදී අපි විශේෂයෙන් ඔබට මාතෘකා කරලා සිහිපත් කරන්නේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට නොඑක් විදිහේ කරදර, බාධා, හිරිහැර නොපෙනෙන බලවේගවලින් සිද්ධ වෙනවා. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා අනාගත බය කියලා සූත්‍රයක්. මේ අනාගත බය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා මහණෙනි අනාගතය ගැන මෙවැනි බියක් උපදවාගෙන අප්‍රමාදීව වීරිය වඩන්න. කොයි මොහොතේ මාව අමනුස්සයෙකුගේ ගොදුරක් බවට පත්වෙයිද දන්නේ. අමනුස්සයෙක්ගේ ගොදුරක් බවට පත්වෙන්න පෙර මං අප්‍රමාදීව ධර්මයේ දියුණු කරලා ධර්මයෙන් රැකවරණි හදාගන්න. මම මේ ධර්මය අවබෝධ කරගන්න. එවැනි අදහසින් ධර්මාවබෝධයට වීරිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපි කවුරුත් දන්නවා එදා විශාලා මහනුවර ඇතිවෙච්ච ප්‍රශ්නය. අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා රතන සූත්‍ර දේශනා කරලා විශාලා මහනුවර තුන්බිය දුරුණා කියලා අපි අහලා තියෙනවා. බලන්න එතනත් රෝගබිය, දුරුභික්ෂබිය, අමනුස්සබිය. එහෙමනම් මේ අමනුස්ස කරදර, අමනුස්ස බිය, අමනුස්ස විපත් අපේ බුදුරජාණන් වහන්සේ කාලෙත් ඊට පෙර ඉඳන්ම මේ ලෝකයේ සිද්ධ වෙන දෙයක්. එවැනි අමනුස්සයන්ගේ විපත් කරදර මනුස්සයන්ට ඇතිවෙන අවස්ථා තියෙනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ දා විශාලා මහනුවරට වැඩම කරලා ඒ විශාලා මහනුවර ප්‍රශ්න ගැන සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලයක ඉඳන් ඇතිවෙච්ච විපතක්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මුල්ම කාලේ බිම්බිසාර රජතුමා පූජා කරපු වේළුවනාරාමේ පළවෙනි ආරාම පූජාව
එදා වේළුවනාරාමේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා සමග බුදුවෙච්ච මුල්ම කාලි බුදුරජාණන් වහන්සේ වැඩ හිටි. ඒ වෙනකොට විශාලා මහනුවර මේ තුම්බිය නිසා විශාල විපතකට පත්වෙලා. දවසකට 100 ගණන් 100 200 300 සමහට දහස් ගණන් දවසට මිය යන. විශාල වසංගතයක් පැතිරිලා. දැන් බලන්න අද මේ වෙනකොට මේ ලෝකෙ පුරා මේ පැතිරීගෙන යන මේ වසංගතයත් එක්ක සමහර රටවල අපේ අසල්වැසි ඉන්දියාව දිහා බලන්න. දවසකට කී දෙනෙක් නම් අද මිය යනවාද කියලා. ඒ වගේ ඒ කාලේ වසංගත රෝගයේ පැතිරිලා විශාලා මහනුවර 100,000 ගණන් දවසට මිය යනවා. එහෙම මැරෙන පිරිස වැඩි වෙනකොට නගරේ ඒ කාලවල ඔය ආදාහනය කරනේවා භූමදාන කරනේවට වඩා තිබුණේ මැරුණට පස්සේ සුදු රෙදි කඩ කොතලා මහා වනාන්තරයකට ගිහිල්ලා ගමෙන් ටිකක් ඈත කැලේකට ගිහිල්ලා සොහනකට දාලා ධර්මයේ හඳුන්වන්නේ අමු සොහනකට දාලාවා කියලා. ඔබ අහලා ඇති ඔය සෝපාක සිදුවීම එහෙම. එතකොට ගිහිල්ලා මහා සොහනකට කැලේකට තමයි මිනිය දාලා එන්නේ. දැන් නගරේ අර මැරෙන පිරිස වැඩි වෙනකොට නගරේ දවසට 100,000 ගණන් මැරෙනකොට ඊළඟට මේ වසංගතය ඒ මලමිනියක් ළඟටවත් මිනිස්සු ලං වෙන්න බයයි මේ වසංගතේ පැතිරෙයි කියලා. ඔබ දකින්න ඇති පසුගිය දිනවල මේ වසංගත රෝගයෙන් මිය යන අයගේ ආදාහන කටයුතු සිදු කරපු ආකාරය ලෝකෙ මේ වගේ සිද්ධ වෙයි. ගෙවල් වලට ගෙනහල්ලා ආගමික වතාවත් කරලා දින ගණන් තියාගෙන ඉඳලා පාංශකූල දීලා එහෙම කරන්න අවස්ථාව දෙනව නෙමෙයි. කොච්චර උගතෙක් කොච්චර බලවතෙක් කොයි තරම් ඉහළ පුද්ගලයෙක් වුණත් එක දවසෙන් ඒ කටයුතු සිදු කරන සමහරට ඥාතීන්ට බලන්නවත් නැමිනේවා. පුච්චල මොන ආගමිකයෙක් වුණත් පුච්චලා ඉවර කරලා ඉක්මනින්ම ඒ මුත ශරීරේ කටයුතු අවසන් කරන. ඒකට හේතු ඒ ශරීරය මුල් කරගෙන මේ රෝගේ පැතිරෙන්න පුළුවන්. එදා විශාලා මහනුවර නගරෙත් මේ වසංගතයෙන් මිනිස්සු තැන් තැන්වල වැටිලා මිය යනකොට මලකුණක් ළඟටවත් මිනිස්සු ලං වෙන්නේ. ඒ තරම් බයයි. මේ රෝගේ පැතිරෙයි කියලා. වේගෙන් ලෙඩේ පැතිරීගෙන යනකොට මුළු නගරේම අර මිනී කුණු වෙලා දුර්ගන්ධේ මුළු නගරේම මලමිනී කුණු ගඳ පැතිරෙන්න පටන් ගත්තා. යොදුන් ගණන් ඈත ඉන්න අමනුෂ්‍යයන් නගරයට ආවා කියලා. අර මලමිනී වල ඕජා උරාබොන අමනුෂ්‍යයෝ. ඒ ගන්ධය ආග්‍රහණය කරන අමනුෂ්‍යයෝ කියන්නේ ඒක තමයි ඔවුන්ගේ ආහාර. දැන් බලන්න පණුව නැද්ද කියලා මේ ඇඟේ මිනිහක් කුණු වෙනකොට ඇඟෙන්න කොච්චර පණුවෝ මේ ශරීරෙම හටගෙන මේ ශරීරෙම කාදමනවද ඇඟ ඇතුළෙම. ඒ වගේ මේ මලමිනීවල දුර්ගන්ධය ආග්‍රහණය කරලා කුස පුරව ගන්න යොදුන් ගණන් ඈත ඉන්න අමනුෂ්‍යයෝ නගරයට ඇදුණා කියලා. ටික දවසක් යනකොට මුළු නගරේම මහා දරුණු අමනුෂ්‍යයන්ගේ ගොදුරක් බවට පත් වුණා. එක පැත්තකින් වසංගතේ තව පැත්තකින් අමනුෂ්‍යයන්ගේ බය. ඊළඟට දුර්භික්ෂේ වහින්නේ නැහැ. නියගයක් මේ කරුණු තුන නිසා මුළු විශාලා මහනුවර නගරේම අන්ත අසරණ භාවයට පත් වුණා. ওই වෙලාවේ තමයි මේකට කොහොමද ගැලවෙන්නේ කියලා සාකච්ඡා කරනකොට ඒ වෙනකොට හිටපු ලිච්ඡවි රාජකුමාරවරු එකතු වෙලා සාකච්ඡා කරද්දී බුදුහාමුදුරු ගැන ලොකු කීර්තිරාවයක් දැනගෙන හිටියේ නැහැ. මොකද උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච මුල්ම කාලේ. හැබැයි එදා ඒ සාකච්ඡාව කරන තැන හිටියා රජගහ නුවර ඉඳන් වේළුවනාරාමෙන් බණහලා යන උපාසකයෙක්. ඔහු සම්බන්ධ වෙලා හිටියා. ඔහු එතනදී නැගිටලා දෑත් නළලේ තියාගෙන වේළුවනේ පැත්තට හැරිලා රජගහ නුවර පැත්තට හැරිලා වන්දනා කරලා කියනවා අන්න ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි. විජ්ජාචන්න සම්පන්නයි. සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන ගුණවලින් යුක්තයි. උන්වහන්සේ වැඩ ඉන්නේ රජගහ නුවර වේළුවනාරාමේ.
මටත් උන්වහන්සේව දැකල බණපදයක් අහන්න වාසනාව ලැබුණා. උන්වහන්සේ මේ තුන් ලෝකෙම පහළ වෙච්ච මහා පින්වන්තම කෙනා. උන්වහන්සේ වඩම්මන්න මේ රාජ්‍යයට ඒ බුදුහාමුදුරුවන්ගේ ආශිර්වාද තුනුරුවන්ගේ ආශිර්වාද මේ නගරයට ලබාගන්න. මේ තියෙන විපත්වලින් මිදන්න නම් ඔන්නෝකම තමයිව එකම පිහිට. ඒ වෙලාවෙ තමයි ලිච්චවී රාජ කුමාරුරු ඒක මතිකව තීරණය කරේ. එහෙමනම් අපි බිම්බිසා රජ්ජුරුව මුණගැහිලා රජ්ජුරුව මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා අපේ රාජ්‍යයට වඩම්මමු කියලා ආශිර්වාදය පිණිස. ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා ඔබ අහලා ඇති මුලින්ම බුදුරජාණන් වහන්සේගේ පාත්තරයට ගංගානන් ගඟෙන් පැන් එකක් අරගෙන ඒ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගුණෙන් අධිෂ්ඨාන කරලා ආනන්ද හාමුදුරන්ට දුන්න නගරයට පිරිත් පැන් ඉහින්න කියලා. මේ පිරිත් පැන් ඉහිනකොට බුද්ධ අධිෂ්ඨානයෙන් බුදුහාමුදුරු අධිෂ්ඨානයක් කරා මේ නගරේ ලෙඩ වෙලා ඉන්න වසංගත රෝගවලින් පීඩාවට පත්වෙච්ච මිනිස්සු ඒ වගේ මර දරුණු අමනුස්්‍යයන්ගේ ගොදුරු වෙච්ච මිනිස්සු. විශාල අමනුස්ස පිරිසක් නගරය අරක් ගන්නකොට යම් යම් අකුසල් මත මිනිස්සුන්ගේ ශරීරවලට අමනුස්්‍ය ඇතුල්ලෙනවා. ඒ අමනුස්ස විපත්වලට ගොදුරු වෙච්ච මිනිස් මේ සියලු දෙනා බුද්ධානු භාවයෙන් දම්මානු භාවයෙන් සංගානු භාවෙන් සුවපත්තේවා කියලා අධිෂ්ඨාන කළ නගරයට පිරිත් පැන් ඉස්සා. ඒ පිරිත් පැන්වල බලයෙන් ඒ රෝගවලට පත්වෙච්ච මිනිස්සු ඒ සැනින් සුවපත් වනා කියල. ඇඟවල් වල හිටපු අර නගර තැන්තැන්ගොල හිටපු අමනුස්යෝ පිරිත් පැන් ඉහිනකොට සීසීකට දිව්වකින ආපහු නගරදි ආරලි හැරිලවත් බලන්න නැතුව. ඈත දුවන්න පටන්ගත්. ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ නගරයට පිරිත් පැන් ඉහෙලා උන්වහන්සේ නගරයට වඩිනකොට එකින එකට වෙනස් වැසි 7ක් ඇදහැලෙනවා නියගේ දුරු වෙලා. පොද වැස්සක් මල් වැස්සක් පිණිවැස්සක් ඔය විදිහට වැසි 7ක් ඇදහැලුන කියල සඳහන් වෙන. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා රතන සූත්‍රය දේශනා කරලා විශාලා මහනුවර නගරවාසීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලබල දුන්න. මේ අතර අදමං ඔබට මේ දේශනා විශේෂයෙන් පෙන්නල දෙන්නේ මේ අමනුස්ස විපත්. අමනුස්්‍යයන්ගෙන් කරදර විපත් ඇතිවුණාට පස්සේ. අපි කොහොමද ධර්මානුකූල පිළිවෙත්වල ආරක්ෂාව හොයාගන්න. දහතේ ඔළුව ගිනි අරගෙන දේවාලගානෙ දුවල තවත් අමාරුයි වැටෙන් නැතුව. අපි දන්නවා බොහෝ වෙලාවට අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනානිනවා වගේ. මිනිස්සු අමනුස්ස විපත්වලින් කරදර වෙනකොට දුකට පත්වෙනකොට දුවන්න දේවාලගාන. ඒ ගියාට පස්සේ ලක්ස ගණනින් ඒ මනුස්්‍යයාගේ මුදල් කඩාගන්න. නොඒක් උපක්‍රම මෙහෙම කරන්න පවුරු ගියත් කූනියමක් කරලා තියෙනවා මේ ඊරිසියාවට කරලා තියෙන අසල් වැසි කොහේ අර ඉන්න සාමාන්‍යෙන් ගත්තොත් මිනිස්සු හැම වෙලාවෙම හැම මනුස්්‍යයාටම කවුරු හරි ගැන සැකයක් තිය. කවුරු හරි ගැන තරහක් තියෙන. සමට තමන්ගේ සහෝදරය වෙන්න පුළුවන් අසල් වැසියක විශේෂයෙන් අසල් වැසිය මිනිස්සුන්ට බොහෝම එකට සහෝදරත්වයෙන් ජීව මූනට හිනා වෙනවා අයියේ අක්කේ කියලා. හැබැයි යටහිතෙන් ඊරිසියාව වෛරය කුහකකම මේ සියල්ලත් එක්ක මිනිස්සු ජීවත් එනකොට තමන්ගේ අසල් වැසියෝ ඥාතීන් ගැන හැම වෙලාවෙම මුං අපිට ඉරිසියයි මුං අපිට වෛර කරනවා ඔය වගේවා හිත හිතා ඉන්නේ. එතකොට කොහෙන් ගියත් අන්න හෝනියමක් කරලා තියෙනවා මේ ළඟම කට්ටියක් කියලා කියන්න විතරයි තියෙන්නේ තොප්පිය දාගන්න. එහෙනම් මුන් තමයි කියලා අනි අර ළඟ ඉන්න මනුස්සෙක් එක්ක නෑදෑයෙක් ඥාතියෙක් අහු වෙනවා. ලක්ෂ ගණන් වියදම් කර කර අන්තිමට මහපාරට වැටෙන සමහරුගේ මුළු ජීවිතේම දේවාල ගානේ. එක්ක අනුන්ට කොඩි විනහෝනියම් කර කර එක්ක ඒවා කපකපා කට්ටන්ඩියෝ පස්සේ දේවාල පස්සෙමයි මුළු ජීවිතේ. පිංහතුනී ධර්මය තුළ බුදුරජාණන් වහන්සේ මේ අමනුස්ස කරදර විපත් ඇති වුණාට පස්සේ ඒවැන් බේරෙන්නේ කොහොමද කියලා ධර්මානුකුල පිළිවෙත් තියෙනවා. මේ ධර්මානුකුල පිළිවෙත් අපි අනුගමනය කරනවන දැම් බලන්න රතන සූත්‍රය මහා බලවත් දේශනාව කෝටි ලක්ෂයක් සක්වල ආඥාපීටි දේශනාව. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා
18,000කට ආසන්න දේශනා ප්‍රමාණයක් සූත්‍ර පිටකයේ තුල සඳහන් වෙන. ඒ දේශනා අතරින් බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකයේම සඳහන් සූත්‍ර විනය අභිධර්ම මේ ත්‍රිපිටකයේම සඳහන් 84,000ක ධර්මස්කන්ධය ගත්තා. මේ දේශනා අතරින් බුදුරජාණන් වහන්සේගේ දේශනා කීපයක් තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි බලවත් දේශනා. මේ බුද්ධ ශාසනයේ පවතින තාක්කල් ඒ දේශනාවල ආඥාව මේ ලෝක ධාතුවේ විතරක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වල අපි ධර්මයේ කියනවා ත්‍රිහි සහස්සී ලෝක ධාතුව. මේ ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම ආඥා පිහිටපු දේශනා. ඒ අතර රතන සූත්‍ර ඊටාම බලවත් තුනුරුවන්ගේ ගුණ ඇතුළත් සත්‍යක්‍රියා දේශනාවක් තියෙනවා. බුදු ගුණ සත්‍යක්‍රියාව, ධර්මයේ ගුණ සත්‍යක්‍රියාව, සංඝ ගුණ ගැන කරන සත්‍යක්‍රියා දේශනාව. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි බලවත්ම දේශනාව. මේ රතන සූත්‍ර දේශනාව බොහෝ දෙනෙකුට කටපාඩම් ඇති පිරිවාන පොත් වහන්සේ තුල ගත්තත් බොහෝ බෝධි පූජා පොත්වල ගත්තත් ඕන තැනක ඔබට හොයාගන්න පහසුයි දහම් පොත්පත්වල. එතකොට මේ රතන සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ මුල් ගාථා ටික දේශනා කරත් අවසාන ගාථා 3 සක්‍ර දෙවියන් තමයි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ ආඥාව, බුද්ධ ආඥාව, ධර්මීය ආඥාව, සංඝ ආඥාව මේ සත්‍යක්‍රියාව අපි ඒ විදිහටම පිළිගන්නවා. මේ අහසේ රැස් වෙලා ඉන්න දෙව් බඹුන්, මේ කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා, ධර්මයට නමස්කාර කරනවා, ශ්‍රාවක සංඝයාට නමස්කාර කරනවා. අපි ඔබ වහන්සේගේ මේ දේශනාවේ ආඥාව ඒ විදිහටම පිළිගන්නවා කියලා සක්‍ර දෙවියන් අහසින් පහලට බැහැලා දිව්‍ය ස්වරූපෙම බුදුහාඳුරන්ට වන්දනා කරගෙන අවසාන ගාථා 3 කියලා බුදුහාඳුරන්ට වන්දනා කරා. ඒ නිසා අපිට පේනවා මේ රතන සූත්‍රය බොහොම බලවත්. පින්වතුනි, ඔබට ඔබේ නිවසේ වෙන්න පුළුවන්, ඔබේ ඉඩක්මක වෙන්න පුළුවන්, එක්ක යම්කිසි ඔබට සැකයක් තියෙන්න පුළුවන්, මට අමනුස්සයෙක් පස්සෙන් එනවද, අමනුස්සයෙක් කරදර කරනවද? එහෙම තිබුණා හෝ නැතා හෝ අපි පුරුදු වෙන්නට ඕනේ. ගෙවල් වල බුදුන් ඇඳලා 3 සූත්‍රය බලන්න. ඉස්සර පැරැන්නු කටපාඩම් අපේ පරණ ආච්චිලා සීයලාට රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය කියන මේ දේශනා 3. මේ දේශනා 3 ඊටාම වැදගත්. දැන් කරණීය මෙත්ත සූත්‍රය ගන්න. මේ දේශනාවෙත් නිධාන කතාව බහලා ඇති. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී 500ක් භික්ෂූන් වහන්සේලා වස් කාලේ වස් සමාදන් වෙන්න බලාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා ඉල්ලීමක් කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වස් කාලය තුල එළඹෙන අපි කැමති හිමාල මහ වනාන්තරයේ ආශ්‍රිත කැලේකට ගිහිල්ලා භාවනා වඩන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට සුදුසු භාවනාවක් කමටහනක් දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් අරගෙන 500ක් භික්ෂූන් වහන්සේලා හිමාල මහ වනාන්තරයේ ආශ්‍රිත කැලෑ ප්‍රදේශයකට ගියා භාවනා කරා. උන්වහන්සේලා බොහොම සිල්වත්, මාර්ගඵල ලැබලා හිටියේ නෑ ඒ වෙනකොට. හැබැයි මේ මහ වනාන්තරයේ ඔක්ෂ දේවතාවරු, යක්ෂයෝ, අමනුෂ්‍යයෝ නොයේක් දරුණු අර අමනුස්ස වර්ගත් මේ කැලේ ගස්වල තැන් තැන්වල ගුහාවල් වල විමාන හදාගෙන ඉන්න අමනුෂ්‍යයෝ. මේ උතුම් ස්වාමීන් වහන්සේලා, මේ උතුම් සිල්වත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා මහ කැලේට ගිහිල්ලා මේ ගස් යට තැන් තැන්වල ගල් උඩ ගස් යට සුදුසු තැන් තෝරගෙන උන්වහන්සේලා භාවනා කරනවා. උන්වහන්සේලාගේ සීල ගුණයයි භාවනාවයි ගුණධර්ම නිසා අර ගස්වල ඉහළ විමාන මවාගෙන ඉන්න මේ උක්ෂ දෙවිවරුන්ත් ඔක්කොම සම්මාදිට්ඨික නෙවෙයි. එතකොට මේ දේවතාවරුන්ට අර කැලේ ඉන්න යක්ෂයන්ට, අමනුෂ්‍යයන්ට ඉහළ ඉන්න බෑ. ඒ අය කල්පනා කරා අපි මේ මහ වනාන්තරයේ කරදරයක් නැතුව නිදහසේ හිටියා. දැන් මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා මේ කැලේ ඇතුලේ භාවනා කරන්න ගත්තට පස්සේ අපිට කරදරයි. කොහොම හරි උන්වහන්සේලා මෙතනින් එලවන්න ඕන කියලා අර අමනුෂ්‍යයෝ, යක්ෂයෝ එකතු වෙලා මහා භයානක හඬ ඇති කරන්න පටන් ගත්තා.
නොයෙක් භයානක ශබ්ද ඇති කරන. නොයෙක් ඡායාවල් වගේ අර අමනුස්්‍ය පෙනී හිටිය. දැන් අර භික්ෂූන් වහන්සේලා මේ මාර්ගඵල ලබලා නෑනේ භාවනා කරන්නාවට උන්වහන්සේලා බය වුණා, තැතිගත්තා. උන්වහන්සේලා කල්පනා කර අම්මෝ මේ මහ වනාන්තරේ අපිට මේ අමනුෂ්‍යයන්ගේ විපත් ඇති වෙන්න පුළුවන්. අපි ආපහු යම් බුදුරජාණන් වහන්සේ ළඟට කියලා ආපහු ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කළා, කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ වස් කාලේ විවේකයෙන් මහ වනාන්තරේ භාවනා කරමින් වැඩ සිටින්න හිතාගෙනයි කැලේට ගියේ තථාගතයන් වහන්සේගේ උපදෙස් අරගෙන. නමුත් අපිට නොසිතපු මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අමනුස්ස කරදරයක් මහා භයානක විදිහට අපිව බය කරනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක කාරණය. බුදුරජාණන් වහන්සේ මේ 500ක් භික්ෂූන් වහන්සේලාට කරණීයමිත්ත සූත්‍රය දේශනා කරා. දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ දේශනාව හොඳට කටපාඩම් කරගන්න. මේ දේශනාව මතක තියාගන්න. මේ දේශනාවම භාවනාවට යොදාගන්න. නුඹලා ආයෙමත් එතනටම යන්න. ගිහිල්ලා මේ දේශනාව සංඝයා එකතු වෙලා මහ වනාන්තරයට ඇහෙන්න හඬනගා සජ්ජායනා කරන්න. ඒ වගේම මේ දේශනාවම සඳහන් අර්ථ විමසමින් භාවනා කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන මේ කරණීයමිත සූත්‍රයත් හොඳට ඉගෙනගෙන මේ භික්ෂුන් වහන්සේලා පිරිස මහ වනාන්තරයට එතනටම ආයෙමත් ගියා. ගිහිල්ලා සංඝයා එකතු වෙලා මේ කරණීයමිත සූත්‍රයේ සජ්ජායනා කරනවා. දැන් පිරිතක් හැටියට සජ්ජායනා කරනවා. ඒ සජ්ජායනා කරනකොට වනාන්තරයේ පුරාම දෝංකාර දෙමින් ඇහෙන්නේ මෛත්‍රිය. මතක තියාගන්න කරණීයමිත සූත්‍රය තුල තියෙන මෛත්‍රිය. මෛත්‍රී භාවනාව, මෛත්‍රිය පතුරවන හැටි. දස දිසාවට මෛත්‍රී වඩන හැටි. උද්දං අදෝච තිරියංච අසම්භාදං අවේරං අසපත්තං. උඩ යට හාත්පස කියන දිසාවලට මෛත්‍රී වඩන්න කියනවා. බාධාවක් නැතුව, අවහිරයක් නැතුව, තිට්ටන් චරන් නිසින්නෝවා සයානෝවා ඉඳගෙන හිටියත්, හිටගෙන හිටියත්, වාඩි වෙලා හිටියත්, නිදාගන්න ගියත් මෛත්‍රී විහරණයෙන් වාසය කරන්න. ඊළඟට මේ මහ වනාන්තරයේ වේවා කොහේ වේවා ඉන්න දීගාවා දීර්ඝ ශරීර ඇති සත්වයන්, මහන්තාවා මහත ශරීර ඇති සත්වයන්, මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්වයන්, රස්ස කුඩා සත්වයන්, අනුක ඇහැට නොපෙනෙන සත්වයන්, තූලාවා වටකුරු හැඩෙන් යුක්ත සත්වයන්, දිට්ඨාවායේ වද්දිට්ඨා දැකපු සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්වයන්, සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා. මේ සෑම සත්වයක්ම සුවපත් වේවා කියලා මෛත්‍රී වඩන්න. ඒ මෛත්‍රිය හරියට එකම දරුවෙක්ගේ නම්ම කෙනෙක් දිවි දෙවනි කොටේ දරුවව ආරක්ෂා කරගන්නවා වගේ සියලු සත්වයන් ගැන මේ වැනි මෙත් සිතක් පතුරවන්න. ඔක තමයි කරණීයමිත සූත්‍රයේ පුරාම තියෙන මෛත්‍රිය. මේ භික්ෂූන් වහන්සේලා මහ වනාන්තරයට ගිහිල්ලා මෛත්‍රිය පතුරවනවා. කරණීයමිත සූත්‍රය හඬනගා සජ්ජායනා කරනවා. ඒ භාවනාවම මෛත්‍රියම භාවනාවක් හැටියට වඩනවා. මේ කරණීයමිත සූත්‍රයේ මෛත්‍රිය පතුරවනකොට අර අමනුෂ්‍යයන්ගේ හිත්වල මේ කැලේ හිටිය උන්වහන්සේලා එලෝ ගන්න ඕන කියලා භයානක ශබ්ද ඇති කරපු, නොයෙක් බිය තැති ගැනීම ඇති කරපු අමනුෂ්‍යයන් පවා ඒ අයගේ හිත්වලත් මෛත්‍රිය පැතිරෙන්න පටන් ගත්තා. එකිනෙකා මෙත් වඩන්න පටන් ගත්තා. ඒ මෛත්‍රී විහරණයේ මුළු වනාන්තරයේ පුරාම නොපෙනෙන අමනුෂ්‍යයන්, උක්ෂ දේවතාවරු, යක්ෂයන් මේ හැමෝටම මෙත් සිත පැතිරිලා ගියා. ඒ කවුරුවත් අර භික්ෂුන් වහන්සේලාට ආයි හිරිහැර කරේ නැහැ. බාධා කරේ නැහැ. ඒ අය නොපෙනෙන විදිහට හරි පුළුවන් විදිහට උපකාර කරන්න පටන් ගත්තා. මේ 500ක් භික්ෂුන් වහන්සේලා භාවනා කරලා වස් කාලේ අවසන් වෙනකොට උතුම් මිනිස් ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මාවබෝධය පවා ලැබුවා. එතකොට අපිට පේනවා මේ කරණී මෙත් පැතිර මෛත්‍රිය කියන්නේ මහා පුදුම භාවනාව. කරණීයමිත සූත්‍රේ පුරාම තියෙන මෛත්‍රිය, රතන සූත්‍රේ පුරා තියෙන තුනුරුවන්ගේ සත්‍යක්‍රියා. ඊළඟට මහා මංගල සූත්‍රය ගන්න. මහා මංගල මේ ලෝකේ මංගලයයි සම්මත, යහපත් කියලා සම්මත යමක් ඇද්ද ඒ සියල්ල කැටි කරපු දේශනාව තමයි මහා මංගල සූත්‍රය.
දැන් ඔබ දන්නවා මිනිස්සු සෙත් කවි කියවනවා, සෙත් ගාථා කියවනවා. ඒ සියල්ලට වඩා තියෙන බලවත්ම සෙත් කවිය තමයි සෙත් ගාථා. බලවත්ම යහපත ලෝකයේ තියෙන සියලුම යහපත් දේවල් කැටිකරපු දේශනාව තමයි මහා මංගල සූත්‍රය. මෙන්න මේ තුනුරු මේ දේශනා ටික කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍ර, රතන සූත්‍රයේ එදිනෙදා අපේ මිනිස්සු හැමදාම බුදුන් ඇඳලා 3 සූත්‍ර කිව්වා. නිදාගන්න ගිහිල්ලා ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා හවස නිදාගන්න පෙර බුදුන් අදිනවා. 3 සූත්‍ර කියනවා. ඒ නිසා මිනිස්සුන්ට අමනුෂ්‍ය කරදර විපත් වලින් පවා විශාල ආරක්ෂාවක් රැකවරණයක් ඒ කාලේ මිනිස්සුන්ට ලැබුණා. ඒ නිසා පින්වත්නි, ප්‍රධාන වශයෙන් ඔබ ජීවිතයේ මේ අමනුෂ්‍ය විපත් කරදර වලින් බේරෙන්න නම් 3 සූත්‍රේ නිතර බුදුන් ඇඳලා පිරිත් කියන්න පටන් ගන්න. ඔබේ නිවසට, ඉඩමට, පරිසරයට ඉන්න අයට හැමෝටම විශාල ආරක්ෂාවක් සැලසෙනවා. ආයි වෙන අමුතු ආරක්ෂාවල් අවශ්‍ය නැහැ. 3 සූත්‍රය කියන්නේ. ඊළඟට පින්වත්නි, ඊටාම වැදගත් දේශනා දෙකක් මේ මෛත්‍රිය ගැන. අමනුෂ්‍යයන්ගේ විපත් වලින් ආරක්ෂා වෙන ආකාරය ගැන ධර්මයේ සඳහන් වෙනවා. එක දේශනාවක් තමයි සංයුත්ත නිකායේ සඳහන් වෙනවා කුල සූත්‍රය. මේ දේශනාවේ නම කුල සූත්‍රය. මේ දේශනාවේ සඳහන් වෙන්නේ ඒ කාලේ හිටපු උපමාවකට කියන හොරු කණ්ඩායමක් ගැන. අපේ බුදුහාමුදුරු වැඩ හිටිය කාලේ, ඒ කාලේ ගම් පහරන හොරු කොයි කාලෙත් ඉඳලා තියෙනවා. ඒ හොරු සමහරු කණ්ඩායම් පිටින් එකතු වෙන හොරු එකතු වෙනවානේ. මේ හොර කණ්ඩායම් එකතු වෙලා එතන නායකයෙකුත් හදාගන්න, හොර නායකයා. දැන් එයා තමයි කණ්ඩායමට උපදෙස් දෙන්නේ. එතකොට ඔහු ඒ පිරිස එකතු වෙලා ගම් පහරනවා කියලා ගම් වලටම පනිනවා. පැනලා එක ගෙයක් දෙකක් නෙමෙයි, ගමේම තියෙන ගෙවල් 50ක් තියෙනවා නම් පුළුවන් ගෙවල් ඔක්කොටම පැනලා බඩු හොරකම් කරගෙන පනිනවා. එතකොට මේ ගම් පහරන හොරු ඒ කාලේ තිබ්බ තාක්ෂණික ක්‍රම අද විදිහට අද තියෙන තාක්ෂණي නැති වුණාට ඒ කාලේ Tamanට හොරකමේ යන්න ක්‍රම හොයාගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හොරු ඉස්සර මහා රාත්‍රියේ ඇවිල්ලා ඉස්සරලා එන්න කලින් මොකද කරන්නේ? හොරු හොයලා බලනවා. අදත් එහෙමනේ, එකපාරට හොරකම යන්නේ නැහැ. ඉස්සරලා හොයනවා මේ ගෙදර කවුද ඉන්නේ? කී දෙනෙක් ඉන්නවද? ඒ අය මොන දවස්වලද ගෙදර ඉන්නේ? රස්සාවට යනවද? සමහරට ගෙදරින් පිට යන්නේ කොයි දවස්වලද? ගේ වහලා තියනවද? ගෙවල් වල බල්ලෝ ඉන්නවද? කැමරා හයි කරලා තියනවද? ආරක්ෂකයෝ ඉන්නවද? ඕවා තමයි අද හොයන්නේ. ඉස්සර ඒ කාලෙත් හොයලා බැලුවා මේ ගෙදර වැඩිපුර පිරිමි ඉන්නවද කියලා හොයනවා. ඔන්න ඒ කාලේ හොයපු දේවල්. කාන්තාව විතරක් ඉන්නවා නම් හොරු කිසි බයක් නැහැ කියනවා ගෙට පණින. මොකද ඒ අය බයයි. බය කරගන්න පුළුවන්. සමහරලාට බය කරපු ගමන් තියෙන බඩු ටික වැඳලාම අරන් දෙනවා. අනේ අපි මරන්න එපා, අනේ අපිට අනතුරක් කරන්න එපා දෙන්නම් කියලා ඉල්ලන්න කලින් දෙනවා. පිරිමි ඉන්න ගෙදරකට පැන්නොත් අනතුරක් වෙන්න පුළුවන්. ගුටි කාගෙන යන්න වෙන්නත් පුළුවන්, අහු වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉස්සල්ලාම හොරු හොයනවා හොරකම යන්න පෙර මේ ගෙවල් වල වැඩිපුර ඉන්නේ පිරිමිද ගෑනුද කියලා හොයනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඔය හොරු කාන්තාව විතරක් ඉන්න ගෙවල් බය නැතුව ගෙවල් බිඳින්න තෝරගන්න. මේ හොරු ඉස්සල්ලාම කරන්නේ ඉස්සල්ලා ගේ තෝරගෙන ජනේලයක් රෑ ගිහිල්ලා කරවලේ ජනේලයක් ගලවනවා. ජනේලයක් බිඳිනවා. එතකොට අර ගෙදර සමහරට සද්දය ඇහෙනවා, ඇහැරෙනවා. ඒ නිසා ජනේලෙ ගලවලා ඉක්මනට ගෙට බහින්නේ නැහැ. ලීයක දවටලා මුට්ටියක් හිමීට ගෙට ඇතුල් කරනවා කියන ජනේලෙ ගලවලා හිමීට කරන්නේ මුට්ටියක් කරවලේ ගෙට ඇතුල් කරනවා. ඒකට හේතුව තමයි අර ජනේලෙ ගලවනකොට නිදාගෙන ඉන්න මිනිස්සුන්ට ඇහැරෙනවා. බයක් ඇති වෙන්න පුළුවන් හොරෙක් ගෙට පණීද. කරවලේ ජනේලෙ ළඟ පොල්ලක් හරි තියාගෙන ඉඳලා ඔළුව දාපු ගම ඔළුවට පොල්ලෙන් ගහන්න පුළුවන්. අන්නේ නිසා මොකද කරන්නේ? ඉස්සරලා ඔළුව දාන්න නැතුව ලීයක දවටලා මුට්ටියක් ගෙට දානවා. එතකොට අර මුට්ටියට පොළු පාර වැදුන් නැත්නම් බය නැතුව ඔළුව දාලා ගෙට බහින්න පුළුවන්. ඔය විදිහට හොරකම යන හොරු ගැන බුදුරජාණන් වහන්සේ විස්තරයක් කරනවා. ඒ විස්තරේ කරලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ විදිහට හොරකම යන හොරු කාන්තාව විතරක් ඉන්න ගෙවල් කිසි බයක් නැතුව
හොරකමේ යන්න ගෙවල් බිඳින්න තෝරගන්න. හැබැයි පිරිමි වැඩිපුර ඉන්න ගෙවල් මගහැරලා යනවා. ඒ ගෙවල්ලොට ලංවෙන්න. හිමීට ඒගේ අතහරිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අමනුස්්‍යයොත් ඔය වගේම තමයි කිය. යම් කිසි කෙනෙක් සිල්වත්නම් එයා මෛත්‍රී භාවනාව වඩනවන. මෛත්‍රී විහරණයෙන් වාසය කරනවන. එයා හරියට පිරිමි වැඩිපුර ඉන්න ගයක් වගේ ආරක්ෂිතයි කියව. මහනෙන අර හොරු පිරිමි ඉන්න ගෙවල් බිඳින්නේ නෑ වගේ බයයි ඒ ගෙවල් මගහරිනෝ. ඒ වගේ තමයිකිව අමනුස්යෝ. සිල්වත් මෛත්‍රිය වඩන මෛත්‍රී විහරණයෙන් වාසය කරන අය මගහැරල යනවා. අමනුස්්‍යය ඒ අයට කරදර කරන්නේ නෑකිව. අමනුස්්‍යයෝ ඒ අයගේ ඇඟවල්ලෝට රිංගන්නේන්නේ. ඒ අයට අනතුරු කරන්න ලංවෙන්නේ. මෛත්‍රී වඩන කෙන ආරක්ෂිතයි. අමනුස්්‍යයේ අය මගහැරලා යනවා කියල බුදු හාන්දුරු පෙන්න්න. එහෙම පෙන්නල බුදුරජාණන් වහන්සේ මේක තියෙන කුල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙන අමනුස්්‍යයන්ගෙන් ආරක්ෂාවෙන් අමනුස්්‍ය විපත්වලින් බේරෙන්න්න නං මෛත්‍රී සිත වඩා. සිල්වත්තෙන් මෛත්‍රිය වඩා. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ මේ අමනුස්්‍යයන්ගෙන් ආරක්ෂාවෙන්ට පෙන්නපු ක්‍රමේ. සිල්වත්වෙන එක. ඔබ දිවිහිමියෙන් නිති පන්සිල් රකිින්. පෝයිට උපෝ සතයක් රකිින්. නිති පන්සිල් රකිනවා පෝය දවසට උපෝ සතය රකිින්. අන්න ගිහි ශ්‍රාවකයකුට තියෙන ප්‍රධානම ආරක්ෂාව. ඒක තමයි ජීවිතයේ තියෙන ප්‍රධානම රැකවරණය ආරක්ෂාව. ඔබ වෙන බාහිර ආරක්ෂාවල් මොනවා හයි කරගත්තා. තමයිට ඇගේ එල්ල ගන්න පුළුවන් පිටිං එල්ල ගන්න පුළුවන් බිත්තිවල ඉල්ලන්න පුළුවන් කැමරාහයි කරන්න පුළුවන් නොයෙක් තාක්ෂණික දේවල් මොනවා හයි කරගෙන හිටිය. අමනුස්්‍යයන්ගෙන් ඒවෙන් ආරක්ෂාවන්න බෑ. එතකොට සමහර වෙලාවට මිනිස්සු නොයෙක් දේවල් වත්තේ වල්ලනවා මුට්ටි එල්ලනවා නොයෙක් දේවල්. හැබැයි ඒ සියල්ලට වඩා ඔබටම ඔබ තුළින් ගොඩනගා ගන්න පුළුවන් ප්‍රබලම ආරක්ෂාව තමයි ඔබ සිල්වත්වෙන එක. නිති පන්සිල් රකින්න. පෝයිට උපෝ සත සීලයක් සමාදන්වෙන් විශාල ආරක්ෂාව. ඊළඟට ඔබේ ආරක්ෂාව තව බලවත්වෙනවා මෛත්‍රිය වඩනවන. ඒ ආරක්ෂාව තවත් බලවත්වෙන. බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් මෛත්‍රී විහරණයෙන් වාසය කරනවන මෛත්‍රිය වඩනවන අමනුස්්‍යයෝ ලංවෙන්නවත් නෑකි. අමනුස්්‍යයෝ යාගේ මක හැරල ඇතින් යන යාට ලංවෙන්න යා මක හරින අමනුස්්‍යයෝ. ඔන්න අමනුස්ස විපත්වලින් ආරක්ෂාවෙන්න නම් කෙනෙකුට අමනුස්්‍යයන්ගේ කරදර විපත් තියෙනවනන් ඒවැන් ආරක්ෂාවෙන්න තියෙන ප්‍රධානම ක්‍රමේ තමයි මෛත්‍රිය වඩන එක සිල්වත්වනේ මේක තියෙනෙ කුල සූත්‍රය. ඔන්න පිංහතුනි තවත් දේශනාව. මං මේ දේශනා ඇසුරෙන්ම ඔබට පෙන්න්න එතකොට තේරුම් ගන්න පහසුයි. මේක තියෙනෙ සත්ති කියන සූත්‍රය. සංයුත්ත නිකායේ තින සත්ති කියල සූත්‍රයක් අන්නේ දේශනාව සඳහන් වෙනවා. සත්ති කියන්නේ තියුණු ආයුදේ. බුදුරජාණන් වහන්සේ උපමාවලින් තමයි ගොඩා කාරණ අපිට පැහැදිලි කරලා පෙන්නන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙපැත්ත කැපෙන ඉතාම තියුණු ආයුධයක් තියෙනවා. මේ ආයුදේ දෙපැත්තම මුවහත් දට කැපෙන ආයුධයක්. මේ තියුණු ආයුදෙන් කවුරු හරි දැන් හොඳට දෙපැත්ත මැදලා තියෙන තියුණු ආයුදේ කවුරු හරි අනුවන පුද්ගලයෙක් ඇවිල්ලා. මං මේක පොඩි කරනවා. මං මේක තලනවා. මං මේක මුවහත නැති කරනවා ඕම් බලාපන් කියලා කවුරු හරි ඇවිල්ලා හර දෙපැත්ත කැපෙන තියුණු ආයුදේ. මුවහත අතින් අරගෙන මේ අඹරනවා තලන්න හදනවා පොඩි කරන්න හදනවා අතින් අල්ලගෙන. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ තියුණු ආයුදේ අර කැපෙන පැත්ත අතින් අල්ලගෙන එතකොට මේ තියුණු ආයුදේ අර කැපෙන පැත්ත අතින් අල්ලගෙන යම් කිසි කෙනෙක් අතින් තද කරනවනම් පොඩි කරන්න හදනවනම් නමන්න හදනවනම් අතින් අඹරන්න හදනවනම් මහණෙනි ඔහුට කුමක් වෙයිද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එතකොට භික්ෂූන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයා දෙපැත්ත කැපෙන තියුණු ආයුධය අතින් අඹරන්න තද කරන්න තලන්න හදනවනම් අතින්ම මුවහත අල්ලගෙන ඔහුගේ අත කැපෙනවා තුවාල වෙනවා.
ඔහු දුකට පත්වෙනවා. සමහරට ලේ ගිහිල්ලා මැරෙන්නත් පුළුවන්. ඔහුම යනතුරේ වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මෛත්‍රී භාවනා වඩන සිල්වත් කෙනා ඒ කෙනාගේ ජීවිතයට යම් අමනුස්සේ කරදර කරන්න හිතනවන, යම් අමනුස්සේ කරදරයක් කරන්න උත්සාහ කරනවන, යම් අමනුස්සේ කරදරයක් කරන්න උපක්‍රමයක් වෙතනවන, ඔහුට සිද්ධ වෙන්නෙත් අර දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් අතින් අඹරලා තද කරලා තලන්න ගිහිල්ලා තමන්ගේ මතපය කපාගෙන තමන් අමාරු වැටෙනා වගේ වැඩක්. අමනුස්්‍යයමයි වෙහෙසෙන්නේ. අමනුස්්‍යයමයි දුකට පත්වෙන්නේ. ඔහුමයි අනතුරේ වැටෙන්නේ කියව. ඒ නිසා මහණෙනි, අමනුස්්‍යයන්ගෙන් කරදර බාධා විපත් ඇති වෙනවනම් ඒවැන් ආරක්ෂාවෙන්න සිල්වත්වෙන්න මෛත්‍රියම වඩන්න කිය. එතකොට බලන්න පිංහතුනේ, කෙනෙකුට මේ අමනුස්ස විපත්තුලින් ආරක්ෂා වෙන්න නම් ඒකට තියෙන ප්‍රධානම දේ තමයි මෛත්‍රිය වැඩි. මෛත්‍රී භාවනාව වඩන කෙනා ආරක්ෂිතයි. එයාට කවුරු හරි අමනුස්සේ අපිගම් අමනුසේ බන්ධලයිවනවා, බන්ධනයක් කරලා. ඒ වගේ ඔය පොඩි වෙන හූනියන් ඒ කාලෙ තිබිලතින නොයෙක් දේවා. නොයෙක් මන්තරවලින් අමනුස්්‍යය බන්ධනය කරගෙන අනුන්ට විපත් කරන එවැනි පවකාරය ඒ කාලෙත් ඉඳල තියෙන. එතකට අපි හිතම කවරු හරි අමනු කෙනෙක්කම පලිගන්න හිතාගෙන අමනුස්සෙක්ව එවනවා. එක්කො සංසාරික වෛර බැඳගත් අමනුස්සේ නොමතක තියාගන්න. කවුරු කොඩිවින කරත් නැතත් සමහර අමනුස්්‍යය ඉන්නවා සංසාර වෛර පිරිමහන්නේ නම්. දැම් බලන්න බහල ඇතිනයට කාලි යක්ෂණගේ කතා ආත්ම 500ක සංසාර වෛරයක්. ආත්මෙන් ආත්මයට දිගට සසර පලිගන්නේවා. ඔබ මතක තියාගන්න මිනිස්සු දවේශයෙන් වෛරයෙන් කේන්තියෙන් කොච්චර දේවල් කරනවත්. කාට හරි විපත් කරනවා. මිනිස්සු අනුන්ට ගහනවා, වද දෙනවා. ගෙවල්ලොලින් එලියට ඇදරදානවා. එක්කො මිනිස්සුන්ගේ දේපොල විනාස කරනවා, ගිනි තියෙනවා. එක්කො ගහල අතපාය කඩනවා. සමහර වෙලාවට මිනිස්සු මිනි මරන්නේ. එතකොට මෙහෙම දෙයක් වුණාට පස්සේ කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ඔන්න හරි දැම්මං වැඩේ කරා. මං ඒ මිනිස්සුන්ගේ පලිගත්තා. දැන් අපිට කරදර ඉවරයි කියලා හිතෙන්න්න පුළන්. එතනින් තමයි සංසාර වෛර පටන්ගන්න. මතක තියාගන්න වෛරයෙන් වෛරයක් සංසිදවන්න බෑ. ඔබ යමෙකුට වෛර කරනවනම් ඔබ යමෙක්ගෙන් පලිගන්නවනම් සංසාරික දීර්ඝ වෛරයක් පටන්ගන්න තැන එතන ඉවර වෙන තැන නෙමේ. සමහර වෙලාවට ඒ පුද්ගලයා මැරෙන්නේ සංසාර වෛරයක් එක්ක. මං මැරිලා හරි මුගෙන් පලිගන්නවා කියලා හිතාගෙන මැරෙන. සමාට මැරිලා අමනුස්සේක යකික් වෙලා උපදින. ඒ උපන් තැන ඉදා එක් ඔබෙන් එහෙම නැත්තං ඔබේ දරුවෙක්ගෙන් ඔබේ ලේඥාතියෙක්ගෙන් කාගෙන් හරි පලිගන්න බලාගෙන මේ අමනුස්්‍ය අර වෛරයේ පිරිමහන්න පස්සෙන් එනවා ඊට පස්සේ. ඒකට සම්බන්ධ වෙච්චාය උදව්පකාර දීපු අය ඒවට උදව් කරපු අයි සියලු දෙනාට දිගට ඒ විපත්වලට මෝන දෙන්න සිද්ධ වෙන. පිංහතුනි ඔය විදිහට සමහර අමනුස් ඊළඟට උපවපන් ආත්ම භාවල පස්සෙන්ගෙන අමනුස්්‍යයන. අපිට පේනවා කාලි යක්ෂණීගේ කතාව ආත්ම 500ක සංසාර වෛරයක්. ආත්මෙන් දෙකෙන් ඉවර කරගත්ත දෙයක් නෙමේ. එතකොට මේ වගේ සමහර සංසාර වෛරඉන්න. ඒ වගේ අමනුස්්‍ය එන්නෙම මෙයා මට මෙහෙම කරා මට මෙහෙම කරා පෙර වෛරය හිතේ තියාගෙන ආත්ම ගනම් පලිගන්න උපවපං ආත්මුල පස්සෙන්ගෙන. හැබැයි මතක තියාගන්න ඒ මොන විදිහට සංසාර වෛරයක් මතාවත් කවුරු හරි කරපු දෙයක් මත අමනුස්ස කරදරයක්කාවත් ඔබ සිල්වත්නම් ඔබ උපෝ සත සීලයක් ආරක්ෂා කරන කෙනෙක් නම් ඔබ නිති පන්සිල් ලකින කෙනෙක් නම් ඊළඟට ඔබේ ජීවිතය තුළ ඔබ මෛත්‍රිය වඩන කෙනෙක් නම් ඔබ නිතර තුන් සූත්‍රය බුදුන් ඇඳන තුනු දෙවියන්ට පින්දීලා ඔබ නිතර බුදුන් අදින දෙවියන්ට පින් දෙන ඒ වගේම තුන් සූත්‍රය නිතර සජ්්‍යහයනා කරන කෙනෙක් නම් ඔබට විශාල ආරක්ෂාවක් තියෙනවා ඒ තුළ
ඔබේ ජීවිතයට විශාල රැකවරණයක් තියෙන ආරක්ෂාවක් තියෙන. ඒ නිසා පිංහතුනේ අර මොන්න විදිහේ කරදර විපත් ආවත් අමනුස්සේකුට ලංවෙලා ඔබට ලොකු විපතක් කරන්න බෑ. සමයිට ඔහු එලිය කැරකි අවුරුදු ගානක් ඔබට විපතක් කරන්න අවස්ථාවක් ලැබෙනතේ. ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඔබ ආරක්ෂිතයි. එවැනි අමනුස්ස විපත්වලින් ආරක්ෂාවෙන්න නම්. ඔබ නිතර මෛත්‍රිය පුරුදු කරන කෙනෙක් බවට පත්වේ. නිතර ගෙවල්වල බුදුන් අදල තුන් සූත්‍රය කියලා පිරිත් කියලා නිදාගන්න පුරුදුවෙන්. නිදාගන්න ගියත් මෛත්‍රී භාවනා වඩා. ඊළඟට ඔබ දන්න ආටානාටිය සූත්‍රය පිරිත් පොතෙත් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පෙන්නල දුන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් ශ්‍රාවකයන්ට යම් අමනුස්්‍යයන්ගෙන් කරදරයක් විපතක් ඇති වුණොත් කොහොමද ආරක්ෂාවෙන්න කියන කාරණය. මේ දේශනාවේදී බුදුහාන්දුරු ගීජකුට පරොතේ වැඩඉන්නකොට වෛශ්‍රවණ දෙවියන් සතරවරන් දෙවියන් එක්ක ඒ අය යටතේ තමයි යක්ෂ නාග කුම්බාණ්ඩ ගහන් දරුව කියන මේ අමනුස්ස පිරිස පාලනය වෙන. මේ අමනුස්්‍යයන් පිරිවරාගෙන මේ බුදුරජාණන් වහන්සේ මුණගැහෙන සතරවරන් දෙවියන් ඇවිල්ලා වෛශ්‍රවණ දෙවියන් තමයි කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ ඉන්න දරුණු අමනුස්්‍ය අතර බුදු හාමුදුරුව ගැන පැහැදිච්චාය වගේම අපැහැදිච්ච යක්කු ඉන්න. මහානු භාව සම්පන්නයි මධ්‍යමානු භාව නීච යක්කු අතරත් තුනුරුවන්ට ගරු කරනය වගේම ගරු නොකරන අයත් තින්න. දැ මනුස්සලෝකෙත් තින්න හැමෝම තුනුරුවන්ට ගරු කරනවා නෙමේ කාට හරි කියක් හරිදීලා අර හාමුදුරුවන්ට හරි අර උපාසකයට හරි ගහලවරෙන් කිවොත් ගිහිල ගහලයිනයි නැද්ද. ඉන්නවා ඒ වගේ මිනිස් ඕන තරඟ ඉන්නවා. ඔය පන්සල් කඩන බුදු පිළිම විනාස කරන පවකාරය කොච්චර ඉන්නවද. ඒ වගේ අමනුස්්‍ය අතරක් තුනුරුවන්ට ගරු කරනය වගේම ගරු නොකරන අය තෝන තරඟන්න. එවැනි අයගෙන් බුදු හාන්දුරන්ගේ ශ්‍රාවකයන්ට භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ට යම් අනතුරක් විපතක් වුණොත් ඒ අයගේ ආරක්ෂාව පිණිස ඒ අයගේ රැකවරණය පිණිස ඒ අයගේ පහසු විහරණය පිණිස ඒ අයට අමනුස්්‍යයන්ගේ විපතක් ඇති නොවීම පිණිස ආටානාටිය නම් වූ දහම් පරියාය තතාගතයන් වහන්සේ ඉදිරියේ ක්‍රමය කියන්නයි මේ ආව කියලා වෛශ්‍රවණ දෙවියන් තමයි ඔය ආටානාටිය විස්තරේ මුලින්ම බුදු හාමුදුරු ඉදිරියේ කියන්න. අපි බුදුරජාණන් වහන්සේ අහගෙන ඉඳලා අනුමත කරනවා. ඒක පිළිගන්න. පිළි අරගෙන පසුවදා භික්‍ෂූන් වහන්සේලා රැස් කරලා ඒ කතාව බුදුමුවින් ඒ විදිහටම දේශනා කරනවා. මහනෙනීය රාත්‍රී මේ විදිහට සතරවරන් දෙවියන් ඒ අය යටතේ ඉන්න යක්ෂනාග කුම්බාන්න ගහන් දරු කියන මේ අමනුස්්‍යයන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නාව මෙන්න මේ විදිහ කතාවක් කිව්වා. මෙන්න මේ ක්‍රමේ මතක තියාගන්න කටපාඩන් කරගන්න. යම් කැලේ හරි ආරන්නේ හරි හුද කලා තැනක හරි ඉන්නකොට යම් අමනුස්සේගෙන් කරදරයක් විපතක් ඇති වුණොත් මේ ක්‍රමේ අනුගමනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ ආටානාටිය දේශනාව බුදුමුවින් සංඝයාට දේශනා කරන්නට ඉදුණා දෙවනි වතාවට. එදකොට මේ ආටානාටිය දේශනාව ටිකක් දිග දේශනාවක් ඔබට පිරිත් පොත අරගෙන බලන්න. ඒක තියෙනව ක්‍රමේ කොහොමද අමනුස්ස විපත්වලින් ආරක්ෂාවෙන් ධර්මානුකුලෝ බුදු හාමුදුරු පෙන්නලා තියෙන. ඒ නිසා පින්වතුනි හරියට ධර්මයේ පිහිටලා කටයුතු කරන කෙනෙකුට නිති පන්සීල් රැකගෙන පෝයිට උපෝසතයක් රැකගෙන අනුන්ට හිරිහැරයක් නැතුව මෛත්‍රිය වඩාගෙන ගුණධර්ම රැකගෙන ජීවත්වෙන මනුස්සයකුට ආය අමුතු ආරක්ෂාවල් හොයාගෙන අමනුස්්‍යයන්ගෙන් බේරෙන්න්න දහතේ දුවන්න අවශ්‍යනෑ. ධර්මයම රැකවරණය තියෙනවා. බුද්ධ දේශනාවලම ආරක්ෂාව තියෙනවා. අමනුස්්‍ය විපත්වලින් බේරෙන ක්‍රමේ ධර්මය සඳහන් වෙලා තියෙන. ඒ නිසා දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුන් ලබන පුද්ගලයෙක් බවට පත්වෙන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. පිංහතුනී ධර්මය සඳහන් වෙනවා සක්ක නමස්ස කියල සූත්‍රය. සක්‍ර දෙවී ඔබ කවුරුත් දන්නවා දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියෝ. දවසක් මාතලී කෙන රතාචාරයවරයට කෙන මාතලී මට නන්දන වනයට යන්න දිවිය රතේ චුට්ටක් සූදානන් කරන්න කියලා.
සක්‍ර දෙවියන්ගේ දිවිය රතේ. ඒ වෙලාවේ දැන් මේ දිවිය රතේ සූදානන් කරන අතරේ මාතලී බැලුව සක්‍ර දෙවියන් ටිකක් පරක්කුයි. මොකද මේ කියලා බලන්නකොට සක්‍ර දෙවියන් මනුලව දිහාවට හැරිලා වන්දනා කරනවා. මාතලී රතාචාරවය බලාගනිද ලහනො සක් දෙවිදුනේ දෙදෙවුලෝට අධිපති සක් දෙවියන්ට සතරවරන් දෙවියනුත් වන්දනා කරනවා. මේ තවතිසා දෙවියන් පමණක් නෙමේ බොහෝ දෙවි දේවතාවරු බල සම්පන්න දෙවුරු පවා සක්‍ර දෙවියන්ට ගරු කරන වන්දනා කරනවා. ඒ තරම් මහා බල සම්පන්න සක්‍ර දෙවියන් මනුලවට හැරිලා කාට දොය වන්දනා කරන්න. ඔබෙන් වැඳුන් ලබන්න මනුලව කවුද ඉන්න කියලාහන. ඒවෙලේ සක්‍ර දෙවියන් ගාථා දෙකකින් කියන පළවෙනි ගාථාවෙන් කියනවා මාතලී මනුස්ස ලෝකයේ ඉන්නවා සීල සමාධි ප්‍රඥා වඩන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගය අනුගමනය කරන. නිවන් මග ගමන් කරන පැවිදි භික්‍ෂු භික්‍ෂුණීන් ඉන්නවා මනුලොව. ඒ අයට මගේ පළවෙනි වන්දනාව ඒ අයටයි මං මනුස්ස ලෝකට හැරිල වන්දනා කර. ඔන්න සක්‍ර දෙවියන් දෙව්ලොව ඉදම් මනුලෝ වන්දනා කරන්නේ සිල්වත් භික්‍ෂු භික්‍ෂුණී මේ බුද්ධ ශාසනයේ පැවිදි ශ්‍රාවකයන් ඒ අයි සීලවන්තයි ධර්මිෂ්ටයි ධර්මානුකූල දම්මානු දම්ම ප්‍රතිපදාවේ දෙන නිවන් මග ගමන් කරන පැවිදි ශ්‍රාවකයන්ට සක්‍ර දෙවියන් වන්දනා කරන. දෙවනි ගාථාවෙන් කියනවා ඒ ගහට්ටා පුං්ඥ කර. ගහට්ටා කැන ගිහි ජීවිත ගත කරන පුං්ඥ කරා පින් දහම් කරන. සීලවන්ත උපාසකා සිල්වත් උපාසක උපාසිකාවන්න ඉන්නවා. දම්මේන දහාරම් පෝසින්තිය අයි ධාර්මිකව ජීවත්වෙනවා. ධර්මිෂ්ටව තමන්ගේ අමුදරුවන් පෝෂණය කරනවා. ධර්මානුකුලව ගිහි ජීවිත ගත කරනයි තන් නමස්සාමි මාතලි මාතලී ඒ අයටත් මං මනුස්ස ලෝක දිහාාවට හැරිලා වඳිනවා. අන්න බලන්න ගිහි ජීවිත ගත කරත් දෙවියන්ගෙන් පවා වැදුම් පිදුන් ලබන කෙනෙක් බවට පත්වෙන්න පුළුවන් ඔබට. ඒ නිසා පින්වතුනේ දෙවියන්ගෙන් පවා වැදුම් පිදුන් ලබන කෙනෙක් බවට පත්වෙන්න ඔබ දක්ෂ වෙන්නටෝ. සක්‍ර දෙවියන් පවා මනුලවට හැල්ල වන්දනා කරනවා සිල්වත්ව ජීවත්වෙන පින් දහම් කරන ධර්මිෂ්ට වබු දරුවන් පෝෂණය කරන ධර්මානුකූල ජීවිත ගත කරන සිල්වත් ශ්‍රාවකයන්ට. ඒ නිසා ඔබේ ජීවිතය තුළ ඔබ උතුම් සීලේක පිහිටල ධර්මානුකූල ජීවිත ගත කරමින් දෙවියන්ගෙන් පවා වැදුම් බිතුන් ලබන කෙනෙක් බවට පත්වෙන්. දැම් බලන්න කෙනෙක් මෛත්‍රිය වඩනවන මෛත්‍රී ආනිසංසවලම සඳහන් වෙනවා දේවතා රක්කන්ති දෙවිවරු ආරක්ෂා කරන. අමනුස්සානම් පියෝතියාට අමනුස්්‍යයම් පවා ප්‍රිය වෙනවා. අමනුස්්‍යයන්ගෙන් වත්තයාට කරදරයක් විපතක් හිරිහරයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබේ ජීවිතයට ධර්මානුකූල ආරක්ෂාවක් හදාගන්න ධර්මීම පුළුවන්කම තියෙනවා. තිඒ පිණිස් ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මය පිහිටන් අප්‍රමාදීවෙන්. දිවිහිමියෙන් උතුම් සීලය ආරක්ෂා කරගන්න. පෝයි දවසකට උපෝසත සීලයක් සමාදන් වෙලායි ශික්ෂාපද රැකගන්න. නිතර බණහන්න දවසකට බණත් දෙකක් අහන්න. දවස ගානි තුන්සූට්‍ර කියලා බුදුන් අදින්න. ඔබේ ජීවිතයට විශාල ආරක්ෂාවක් ඒ තුළින් සකස් කරගන්න පුළුව. තිං ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ. උතුම් ගුණධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයම දියුණු කරගෙන. ඒ නොපෙනේ අමනුස්්‍යයන්ගෙන් පවා ඇතිවන විපත්තුලින් ඔබේ ජීවිතය ආරක්ෂා කරගෙන. උතුම් ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා 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 කියල අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.